30 ප්‍රවේණීය. ප්‍රවේණී විද්‍යාව අපට තියෙන පොඩි කොටසක්. ප්‍රවේණී විද්‍යාව අපට තියෙන පොඩි කොටසක්. හැබැයි ඊටා වැදගත් කොටසක්. විශේෂයෙන්ම ප්‍රවේණී විද්‍යා સિદ્ધාන්ත මත තමයි සාක අභිජනනය සිදු වෙන්නේ. අභිජනනයේ මගින් තමයි අපි උසස් දියුණු භෝග වර්ග නිෂ්පාදනය කරන්නේ. එහෙනම් අපට ප්‍රවේණී විද්‍යාත්මක સિદ્ધාන්තයන් ප්‍රවේණී විද්‍යාවේ වචන පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ වැනි අවස්ථාවක් මේ බලන්න. ප්‍රවේණී විද්‍යාව පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. පරපරාගිත සාක විශේෂවල ඉහළ ප්‍රවේණික විචලතා නිරීක්ෂණය කළ හැකිය. පරපරාගණයේදී එයින් ලැබෙන බීජ වලින් ලැබෙන සාකවල අර මෞසාක දෙකේම ලක්ෂණ පෙන්නනවා. ඒ මෞසාක දෙකේම ලක්ෂණ එකතු වෙලා එකිනෙකට වෙනස් වූ සාක නිපද වෙනවා පරපරාගණයේදී. ඒක කාරණේ හරි. පරපරාගිත සාක විශේෂවල ඉහළ ප්‍රවේණික විචලතා නිරීක්ෂණය කළ හැකිය. ප්‍රකාශනය හරි. 2 B වෙනස් වන පරිසරය තුල යම් විශේෂයක පැවැත්ම සඳහා ප්‍රවේණික විවිධත්වයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වෙනස් වන පරිසරයට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා ප්‍රවේණික විවිධත්වය. ඒ කාරණයත් හරි. දැන් අපෙන් අහනවා ඉහත ප්‍රකාශ අතුරින් A නිවැරදි වෙනවා B වැරදිය නෑ. Aත් හරි Bත් හරි. ප්‍රකාශ දෙක හරි. එහෙනම් එක නෑ. 2 A වැරදි වෙන නමුත් B නිවැරදිය. නෑ. දෙකම හරිනේ. එහෙනම් දෙවෙනි පිළිතුරත් නැත. 3N A හා B යන දෙකම නිවැරදි වන අතර A මගින් B තවදුරටත් පැහැදිලි නෑ. මේ A මගින් B පැහැදිලි කරන්නේ නෑ. ඒ වගේම B මගින් A පැහැදිලි වෙන්නේත් නෑ. එහෙනම් මොකද වෙන්නේ? A හා B යන දෙකම නිවැරදි වන නමුත් ප්‍රකාශ දෙක අතර සම්බන්ධතාවයක් නැත. Aත් හරි Bත් හරි. හැබැයි A දෙක අතර සම්බන්ධයක් නැහැ. ඕක තමයි උත්තරය. එහෙනම් ඔබට 30 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලෙස 5 වෙනි වර්ණය තෝරන්න සිද්ධ වෙනවා. 5 වෙනි වර්ණය තමයි අන්න එහෙම ප්‍රශ්න තියෙනවා දරුවෝ. ප්‍රකාශන දෙකක් දෙනවා. A නිවැරදිව B වැරදිය. AB දෙකම වැරදිය. AB දෙකම හරිය. A මගින් B පැහැදිලි වේ. B මගින් A පැහැදිලි වේ. ඕන තරම් අහන්න පුළුවන්. එතකොට ඔබ කරන්න ඕනේ මොකක්ද? මේ වාක්‍ය හොඳට කියවන්න. කියවලා වා තීරණය කරන්න මේක හරිද වැරදිද? ඕනනම් පේපර් එකේ හරි නම් හරි ලකුණක් දාගත්තත් කමක් නැහැ. වැරදි නම් වැරදි ලකුණක් දාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ බලන්න අර කාරණා එකකින් එකක් පැහැදිලි කරනවද? A වලින් B පැහැදිලි වෙනවද? B වලින් A පැහැදිලි වෙනවද? ආන් එහෙම ඉවර වෙලා බලන්න මොකද්ද කියලා. ඉහත ප්‍රකාශ අතුරින් දැන් මේ தත්ත්වය තුළ ඔබ උත්තරේ තෝරන්න ඕනේ 5. A සහ B යන දෙකම නිවැරදි වන නමුත් ප්‍රකාශ දෙක අතර සම්බන්ධයක් නැත. ප්‍රකාශ දෙක අතර සම්බන්ධයක් නැත. ආන්නේ වගේ ප්‍රශ්න 2-3ක් පේපර් එකේ තියෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේ ඔබට විවිධ විදිහට හිතන්න පුළුවන් ආකාරයේ හිතන්න වන ආකාරයේ ප්‍රශ්නත් පේපර් එකේ තියෙනවා. දැන් 31ට රූපයක් මොනවද රූපේ කියවන්නකෝ? වායු පම්පයක්, එයා පම්ප් එකක් තියෙනවා. වෝටර් පම්ප් එකක් තියෙනවා, ජල පම්පයක් තියෙනවා. තඩාගයක් තියෙනවා, ටැංකියක්, වායු ගලක්. එයා ස්ටෝන් එකක් තියෙනවා. එහෙනම් මේ ජල පම්පය මගින් ජලය උඩට අරගෙන යනවා. වායු පම්පය මගින් වාතනය කරනවා. මේ වාතනය කළ ද්‍රව පෝෂණ මාධ්‍යයක්. ඒක සපයලා තියෙනවා පැතලි නලයකට. ඒකේ මුල් වල ගැටමින් පෝෂණ මාධ්‍ය ගමන් කළා නැවත වැටෙනවා ටැංකිය නෙමෙයි. නැවත ටැංකියට වැටෙනවා. දැන් අපෙන් අහනවා මොකද? ඉහත රූප සරහනේ දක්වා ඇති දියගත වගා ක්‍රමය හයිඩ්‍රොපොනික් වඩාත් හොඳින් පැහැදිලි කළ හැක්කේ මොකක්ද? පාවෙන තාක්ෂණයේ ප්ලෝටින් ටෙක්නික්. ප්ලෝටින් නම් තහඩුවක් මත පැලතිලා තියෙන්න ඕනේ. ඒ තහඩුව තමයි පාවෙන්නේ. එහෙනම් මේක ප්ලෝටින් නෙමෙයි. ගැඹුරු ප්‍රවාහන තාක්ෂණය. ඊළඟට ඩීප් කියන්නේ මේක ගැඹුරු නලයක් විස්කම්බේ වැඩි නලයක් නෙමෙයි භාවිතා කරන්නේ. ගැඹුරු පෝෂණ තාක්ෂණය. මුල් ගිල්ලූ තාක්ෂණය. රූට් ඩීප් කළා මුල් ගිල්වලා. ඒ වගේම පෝෂණ පටල තාක්ෂණය. තුනී පටලයක පෝෂණය ගැටෙන්න තුනී පටලයක් ලෙස පෝෂණය ලබා දෙනවා. මුල් ගැටෙනවා ඒ තුනී පටලේ. ඒ වගේම කේශනාලිකා ක්‍රියාකාරී තාක්ෂණය කැපිලරි ඇක්ෂන් ටෙක්නික් නෙමෙයි භාවිතා කරලා තියෙන්නේ. මොකක්ද එහෙනම් මේක? මේ තමයි NFT.
පෝෂණ මාධ්‍ය තුනී පටලයක් ලෙස ගමන් කරනවා පතුල පැතලි නලයක. එහි ගිල්වල තියෙනවා මුල් ටික. බලන්න රූපසරහනින් ඔබ ක්‍රමය අවබෝධ කරගන්න ඕනේ මේක රවුම් PVC නලයක් නෙමෙයි පතුල පැතලි නලයක්. පතුල පැතලි නලයක් භාවිත කරන්නේ පෝෂණ පටල තාක්ෂණයට. එහෙනම් උත්තරේ වෙන්නේ 31 වෙනි ප්‍රශ්නය වෙනුවෙන් 4 වෙනි වර්ණය. පෝෂණ පටල තාක්ෂණයේ ආකෘතිය තමයි මේ තියෙන්නේ. මේක ඔබ අඳින්න පුරුදු වුණොත් මේක රචනා ප්‍රශ්න පත්‍රයේදී ඔබට වැදගත් වෙයි. ඒ වගේම මේ රූපසටහන ගැන අවබෝධයක් ඔබ ලබා ගත්තොත් ඔබට ව්‍යුහගත එකේදී මේක පහසුවක් වෙයි. ඒ නිසා කොයිකටත් මේ වගේ අත්‍යවශ්‍ය රූපසටහන් වලට යනකොට ඒවා අඳින්න, ඒවා මතක තියාගන්න එහෙම තිබුණොත් ඔබට අවාසියක් වෙන්නේ නැහැ. ඒක වාසියක් වෙනවා. 32 ශේෂ්ත්‍රී භෝගය ස්ථාපිත කිරීමේ සිට අස්වැන් නෙලීම දක්වා සියලු ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම හෝ වෙනස් කිරීම මගින් පලිබෝධ පාලනය කිරීම ශස්ත්‍ර විද්‍යාත්මක පලිබෝධ පාලනය ලෙස හැඳින්වේ. ශස්ත්‍ර විද්‍යාත්මක පලිබෝධ පාලන ක්‍රම සඳහා උදාහරණ වන්නේ මොනවද මේ ක්‍රම? පිලිස්සීම හා වසුන් යෙදීම. පිලිස්සීම කියලා කියන්නේ තාපය භාවිතා කළ භෞතික ක්‍රමයක්. තනකොළ පුච්චන එක, කාබනික ද්‍රව්‍ය පුලුස්සා ශේෂ්ත්‍රය මතු කර ගැනීම ඒක භෞතික සිද්ධාන්තයක්. ආයිත් පිලිස්සීම සහ භෝග මාරුව. ඒකත් පිලිස්සීම භෝග භෞතික සිද්ධාන්තයක්. ආලෝක උගුල් භාවිතය. ඒකත් පලිබෝධ පාලනට යොදා ගන්න භෞතික සිද්ධාන්තයක්. අපෙන් අහන්නේ ශස්ත්‍ර විද්‍යාත්මක පලිබෝධ පාලනය. ශස්ත්‍ර විද්‍යාත්මක පලිබෝධ පාලන ක්‍රම සඳහා උදාහරණ. ජලය කළමනාකරණය ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රමයක්. වසුන් යෙදීම ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රමයක්. භෝග මාරුව ජල කළමනාකරණය. මෙතනින් වඩාත් ගැලපෙන්නේ ජල කළමනාකරණය සහ මේ ඔබට 4 සහ 5 කියන වර්ණ දෙක තමයි තෝරන්න වෙන්නේ. මේ ජල කළමනාකරණය සහ වසුන් යෙදීම, භෝග මාරුව සහ ජල කළමනාකරණය. එතනින් පිළිතුරු ලෙස ගත්තේ ජල කළමනාකරණය සහ වසුන් යෙදීම කියන කාරණය. ඒක තමයි එම අවස්ථාවේදී නිවැරදි පිළිතුරු ලෙස ගත්තේ. 32ට 4. 33 වෙනි ප්‍රශ්නය. මේක කාලීන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපේ පේපර් එකේ එහෙම ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා. ඒ කාලේ වැඩිපුර කතා වෙච්ච සිද්ධියක්, එක්ක රෝගයක්, පලිබෝධක තත්ත්වයක් වගේ. මේ බලන්නකො මොකද්ද කියලා ප්‍රශ්නේ. සාක වෛරස් රෝග හඳුනාගත හැකි විද්‍යාගාර ක්‍රමය ක්‍රම වන්නේ. සාකවල වෛරස් රෝග හඳුනා ගන්න. ඉස්සර සාක පරීක්ෂණාගාරවල විතරයි PCR කළේ. අද වෙනකොට ඔබත් PCR පරීක්ෂණයට ලක් වූ කෙනෙක් පවා වෙන්නට පුළුවන්. ඔබගේ නිවසේහි ඔබගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයකට ලක් වෙන්නට ඇති. ඒ නිසා ඒක හරියට ජනගත වුණා වචනය. මේකෙන් තමයි දරුවෝ වෛරස් හඳුනාගන්නේ. වෛරස් රෝගයක් තියෙනවද? ඒ වෛරසේ දේහය තුල තියෙනවද? සාක පටක තුල තියෙනවද කියන එක PCR හරහා තමයි කරන්නේ. අපි සඳහා මිනිස්සු සඳහා කරන්න පටන් මේ මෑතකදී බහුල වශයෙන්. නමුත් සාක සඳහා ඕක හෝමගම තියෙන වෛරස් පැලෑටි වෛරස් රෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේ වරින් වර සිදු කළා. PCR පරීක්ෂාව කරන්නේ සත්ත්ව දේහ තුල සාක දේහ තුල වෛරසයක් හඳුනා ගන්න. ඒ නිසා අර මේ කොරෝනා සඳහා විතරක්ම කරන පරීක්ෂණයක් නෙමෙයි PCR කියලා කියන්නේ. ඊළඟට HPLC පරීක්ෂාව UPLC පරීක්ෂාව කියලා තමයි ඔය කියන්නේ. මේවා හැබැයි කෙලින්ම අර සාමාන්‍යයෙන් සිලබස් එකට බැහැර වෙච්චි සිලබස් එකෙන් බැහැර වූ කරුණු 10%ක් විතර වුණත් අහන්න පුළුවන්කමක් තියෙනවලු පේපර් එකක. ඒ නිසා අපි මේවා සිලබස් එකේ දිගටම හැබැයි PCR ගැන කරලා තියෙනවා. සිලබස් එකේ දිගටම උගන්නත් නැති වචන තියෙනවා මෙතන. ඒ නිසා සිලබස් එකෙන් බැහැරව වුණත් යම්කිසි කාරණයක් විභාගෙදී අහන්න පුළුවන්. ඒ නිසා දරුවා අර අමතර දැනුම හොයන දරුවෝ ඉන්නේ. අමතර දැනුම එකතු කරගෙන දරුවෝ අන්න යාට හොඳ අවස්ථාවක් මේක. එහෙමනම් කවුරුත් දන්නවා PCR කරන්නේ වෛරස් රෝග හඳුනන. හැබැයි එතන මතක තියාගන්න කොරෝනා හඳුනා ගන්න විතරක් නෙමෙයි.
ඕනෑම වෛරස් තත්ත්වයක් හඳුනාගත්ත හැකි PCR පරීක්ෂණය හරහා. ඊළඟ මේ දෙකම HPLC සහ UPLC ක්‍රම කියලා කියන්නේ දරුවෝ යම්කිසි ද්‍රාවණයක සංඝටක හඳුනා ගැනීමේ පරීක්ෂණ. මේකෙන් පුළුවන් යම් යම් ද්‍රාවණ විශ්ලේෂණය කරන්න. ඒ හින්දා උත්තරේට ඒ දැනුම ඇතිනේ තෝරන්න මේ. උත්තර බලන්නකෝ. සාක වෛරස් රෝග හඳුනාගත හැකි විද්‍යාගාර ක්‍රමය හෝ ක්‍රමයක් වන්නේ. Polymers chain reaction නේ PCR. 2 HPLC 3 UPLC 4 PCR සහ HPLC 5 HPLC සහ UPLC. දැන් එහෙනම් මේක තමයි PCR තමයි වෛරස් රෝග හඳුනා ගන්නා ක්‍රමය. අනිත් ඒවත් විශ්ලේෂණ ක්‍රම තමයි. නමුත් ඒ වයින් යම්කිසි ද්‍රාවණයක තියෙන සංඝටක විශ්ලේෂණය කරගන්න පුළුවන් මිසක් වෛරස් හඳුනා ගන්න බෑ. ඒ නිසා PCR තමයි පිළිතුර උනේ පිළිතුර ලෙස ගත්තේ. ඒතර ඒක මං හිතා ළමයි අත්දැකීමෙන් උත්තරයට ගිහිල්ලා තිබ්බා. අත්දැකීමෙන් උත්තරයට ගිහිල්ලා තිබ්බා. කියන්නේ PCR අහලා තියෙනවා මේවා වැඩි අහලා නැහැ නේ. ඒ නිසා දරුවෝ PCR පිළිතුරට යන්න දරුවන්ට අවස්ථාවක් තිබුණා ඒකෙදි. ඒ කියන්නේ ඒ කාලේ අහපු අලුත් වචනයක් තමයි යෝක. PCR රෝගීන් සඳහා විතරක් නෙමෙයි සාක සඳහාත් කරනවා කියන එක ඒකෙන් තහවුරු කරගන්න. 34. මෙන්න අර මම කිව්ව කාලීන ප්‍රශ්නය. සමහර විට මේ ප්‍රශ්නය තව අවුරුදු 5කින් ඇහුවොත් එහෙම උත්තරේ වෙන එකක් වෙන්න පුළුවන්. ඒ තමයි මෑතකදී විදේශීය පලිබෝධකගේ අවදානම පිළිබඳව කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රජාව දැනුවත් කරන ලදී. මේ පලිබෝධකයාගේ නම මේ විභාගයට ආසන්න කාලවල කාන්තාර පළඟැටියා පිළිබඳ තොරතුරු ප්‍රකාශ කර තිබුණේ. කාලීනව. එහෙනම් උත්තරේ උනේ කාන්තාර පළඟැටියා. මේක 2018 විතර එහෙම ඇහුවනම් එහෙම උත්තරේ වෙන්න පුළුවන් සේනා දලඹුවා. ඔබට මතක ඇති ලංකාවේ බඩේරුම් වගාව ආක්‍රමණය කළා සේනා දලඹ 2018 විතර. මේ ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ 2020 දී. 2020 අගෝස්තු වල තාදාල ප්‍රශ්න පත්‍රයෙන් ලැබෙන්නේ. ඒක එනකොට මේ කාන්තාර පළඟැටියා ලංකාවේ ව්‍යාප්ත වෙමින් හිටියේ. පළඟැටි වර්ගයක් එනවා විශාල වශයෙන් ගහනේ විශාල ගහනයක් පාත් වෙනවා වගා භූමිය වලට දිගට කාගෙන යනවා කොළ ටික පැලෑටි ටික. එන්නේ නිසා කාලීන ප්‍රශ්නයක් ලෙස ඒවකට කාන්තාර පළඟැටියා තමයි උත්තරේ උනේ. අපි හිතනවා අවුරුදු 4කින් එනවා පහු සේනා දලඹුවා. ඒ දවස්වල රටේ වසංගතයක් ලෙස යනවා නම් උත්තරේ වෙන්නේ ඒක. ඒ නිසා මේක මෑතකදීනේ අන්න ඒකට යටත්ව පිළිතුර උනේ කාන්තාර පළඟැටි. ඒ නිසා මේවා එහෙම උත්තරේ මතක තියාගෙන ඉඳලා වැඩක් නැහැ දරුවෝ. කාලයත් එක්ක උත්තර වෙනස් වෙනවා. මේ කාන්තාර පළඟැටිය. කහ පාට වේගෙන් තනකොළ කාලා දාන පළඟැටිය. 35. අදිශීත කිරීම ආහාර පරිරක්ෂණයේ පාඩමයි. අදිශීත කරන ක්‍රම දෙකක් තියෙනවා. තියරි දරුවෝ ඉගෙන ගන්නවා. එකක් වේගයෙන් ඉක්මනට අදිශීත වෙන කරනවා. අනිත් එක ස්ලෝ හිමින් අදිශීත වෙන මන්දගාමී අදිශීත. මේ මන්දගාමී අනිත් එක ශීඝ්‍රාමී කියන්නත් පුළුවන්. ඉක්මනටම අදිශීත වෙන කරනවා හිමින් අදිශීත වෙන කරනවා. ඕකේ මතකද දරුවන්ට මොකද්ද මූලධර්මයේ වෙන්නේ? හිමින් අදිශීතනය කරනකොට ආහාර ඇතුලේ ලොකු අයිස් කැට හැදෙනවා. ඒ අයිස් කැට දිය වෙනකොට ආහාර පටක කැඩිලා බිඳිලා යුෂයේ එළියට යනවා. ඒ යුෂයේ පෝෂක ශුද්ධ පෝෂක ආදිය ඉවත් වෙනවා. ඊළඟට හිමින් අදිශීතනය කරනකොට හිමින් අදිශීතනයේදී විශාල අයිස් කැටනේ මන්දගාමී අසිනේ වේගයෙන් අදිශීතනය කරනවා. එතකොට චූටි අයිස් කැට ගොඩක් හැදෙනවා. ඒ පොඩි අයිස් කැට දිය වුණාට වැඩිපුර පටක තුවාල වෙන්නේ නැහැ. ඒ වගේම පොඩි අයිස් කැට දියවීම හේතු කොටගෙන පෝෂක ඉවත් වීම වැඩිපුර සිදු වෙන්නේ නැහැ. අන්න ඒ දැනුම හරහා ඔබට උත්තරයට යන්න වෙනවා. මොකද්ද? මන්දගාමී අදිශීතනය කළ ආහාර ද්‍රව්‍ය වල දියර පිටතට කාන්දු වීම නිසා මේද ප්‍රමාණය අඩුයි. මේදේ අඩු වෙන්නේ නැහැ කොහොමද? දියර පිටතට කාන්දු වීම නිසා
ශුද්ධ පෝෂ්‍ය පදාර්ථ ඉවත් විය හැකි වෙන්න පුළුවන්. සෙමෙන් සිසිල් වීම නිසා ශුද්ධ තන්තු ප්‍රමාණය ඉහළ මට්ටමක යන්නේ නැහැ. සිසිල් වීමට ප්‍රමාද වීම නිසා ප්‍රෝටීන අස්වාභාවිකරණය වෙන්නේත් නැහැ. හෙමින් සිසිල් වීම නිසා ජලයේ කුඩා අයිස් අංශු වලට මිදීම සිදු වෙනවා. මන්දගාමී අධිසීතනයේදී හෙමින් සිසිල් වීම හින්දා ජලයේ කුඩා අයිස් කැට නෙමෙයි හදන්නේ, ජලයේ විශාල අයිස් කැට හදනවා. එහෙනම් දරුවනේ උත්තරේ වෙන්න ඕන මොකක්ද? දියර පිටතට කාන්දු වීම නිසා ශුද්ධ පෝෂක පදාර්ථ ඉවත් විය හැකි. ශුද්ධ පෝෂක පදාර්ථ ඉවත් විය හැකි. මන්දගාමී අධිසීතනය, ඒ වගේම ඉක්මනින් අධිසීතන. මේක සෙමෙන් සිදුවන අධිසීතනය. 36. මේකේ ගෘහස්ත සීතකරණයක් තුළ පවතින උෂ්ණත්වයේදී ආහාර විස කරන බොහෝ බැක්ටීරියා, ආහාර නරක කරන බොහෝ බැක්ටීරියාවට මොකද වෙන්නේ? සීතකරණයක් තුළ තියෙන උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් අංශක 4ක් 5ක් විතර. සාමාන්‍ය ලංකාවේ සීතකරණ කියන්නේ සෙල්සියස් අංශක 4 5. එතකොට ආහාර නරක වෙන්නේ නැද්ද? සීතකරණයක තිබ්බ එළවලු නරක වෙන්නේ නැද්ද? සීතකරණයක තිබ්බ කිරි නරක වෙන්නේ නැද්ද? නරක වෙනවා දින ගණනාවකට පස්සේ. ගොඩාක් කල් සීත කරලා තියන්න බෑ. එහෙනම් සීත කරපු ආහාරයක් නරක වෙනවා කියලා කියන්නේ දින ගණනාවකට පස්සේ නරක වෙනවා කියලා කියන්නේ ඒවා මත හිමින් හිමින් සුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. සුද්ධ ජීවීන් නැත්තටම නැති වෙනව නම් ආහාරය නරක වෙන්නේ නැහැ. එහෙමනම් මතක තියාගන්න, සීතකරණ තුල ගෘහස්ත සීතකරණයක් තුල තිබ්බහම සුද්ධ ජීවීන් විනාශ වෙන්නේ නැහැ. සුද්ධ ජීවීන් බීජාණු සාදයිද නැද්ද? මොකද සමහර වර්ග විතරයි බීජාණු හදන්නේ. හැම කෙනාම බීජාණු හදන්නේ නැහැ. අක්‍රීය කියන ක්‍රියාකාරීත්වය නැති වෙනවා. වේගයෙන් ගුණණය වේ කියන්නේ එයාලගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඊතාසෙමින් වර්ධනය වේ. එහෙමනම් සීතකරණයක් තුල සුද්ධ ජීවීන් ඊතාසෙමින් වර්ධනය වෙන්න පුළුවන්. ඒකයි සීතකරණයක් තුල දවස් 10ක් 15ක් 20ක් ආහාර තියාගන්න බැරි. ආහාර නරක වෙනවා. හැබැයි සෙමින් සුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා. උත්තරේ උනේ 5. 36 වෙනි ප්‍රශ්නෙට උත්තරය ලෙස ගත්තේ 5 වෙන්න. අපි දරුවෝ එහෙනම් 37 වෙනි ප්‍රශ්නේ බලමු. ටිකක් සාමාන්‍යයෙන් නිකන් ප්‍රායෝගික පැත්තට බර ප්‍රශ්නයක්. මොකද අස්සුන් නෙලන අවස්ථාවේදී මඤ්ඤොක්කා භෝගයේ අස්සුන හානිය අඩු කරගත හැක්කේ. ඒ කියන්නේ අල භෝගයක්. සාමාන්‍යයෙන් අල භෝගයක අස්සනු නෙලන්නේ වියලි කාලවල. ගස් මෝරලා කොළ කාපාට ගැහිලා වැල් වර්ගයක් න වැල මැරිලා ගියාට පස්සේනේ අස්සුන් නෙලන්නේ. එතකොට පොළව හරිම තදයි. පොළව හරි තද හින්දා ගස් ඇදලා ගැලෙව්වොත් අල කැඩෙනවා, තුවාල වෙනවා. හාරලා ගැලෙව්වොත් ඒත් අල කැඩෙනවා, තුවාල වෙනවා. එතකොට අල කල් තබා ගැනීමේ හැකියාව අඩුයි. අත්දැකීම් ඇති ඕනතරම් මඤ්ඤොක්කා. සමහර විට සම්පූර්ණ මඤ්ඤොක්කා අලයක් ගෙදරට ගේන්නවත් නැතුව ඇති කඩේකින්. අනිවාර්යයෙන්ම දෙපැත්තෙන් හරි මැදින් හරි කැඩී ගිය මඤ්ඤොක්කා කෑලි තමයි තියෙන වෙනදපලේ. හේතුව තමයි ඒ වියලි කාලවල අල ගැලවීමේදී එයාලා අනුගමනය කරන ක්‍රම. සමහර මඤ්ඤොක්කා වවන පළාත්වල දරුවන්ගෙන් එව්වම ඒගොල්ලෝ කියනවා මුල්ලු වලින් උදළු වලින් හාරලලු ගලවන්නේ. ඉතින් හිතන්නකෝ ඇහැට පේන්නේ නැති අලයක් කොහොමද අපි මුල්ලු වලින් හාරලා හොයාගන්නේ? අල හිල් වෙන්නවා, අල කැඩෙනවා, අල පුපුරනවා. සමහර දරුවෝ කියනවා වල්නාස මේක තමයි තියෙන බහුවර්ණවල. වල්නාසකයක් ගහනවලු අල ගලවන්න කලින්. ඔය ග්‍රෙමැක්සෝන් එහෙම භාවිත කරපු කාලේ මඤ්ඤොක්කා අල ගලවන්න කලින් වල්නාසකයක් ගහනවා. එතකොට දරුවෝ වල් පැලේ මැරුණාම පස පොඩ්ඩක් බුරුල් වෙනවා. එතන මේ වල්නාසිකේ ගහන්නේ මඤ්ඤොක්ක ගලවන්න පස බුරුල් කරගන්න. හිතන්නකෝ කොච්චර වැරදි භාවිතයක්ද කියලා. හරි. දැන් අපෙන් අහනවා අස්සනු හානිය අඩු කරගන්න මොකද්ද කරන්න ඕනේ? නිර්දේශය තමයි අල ගලවන්න දින කිහිපයකට පෙර ජලයෙන් හොඳට තෙත් කරන්න ශේෂ්ත්‍රය. වතුර සපේලා ජලයේ බැඳලා තියලා පොළොව හොඳට පෙඟුනට පස්සේ අල ගලවන්න. ඕක තමයි නිර්දේශය. ඉතින් නිර්දේශ ක්‍රියාත්මක වීමේදී ගැටලු ඇති වෙනවනේ. හිතන්නකෝ වියලි කාලයක මඤ්ඤොක්ක අල ගලවන්නේ වියලි කාලයක. එතකොට කොහෙද වතුර? අන්නේ නිසා ගෝවින් මොකද්ද කරන්නේ? ඇදලා ගලවනවා, මුල්ලු වලින් හාරලා ගලවනවා, උදළු වලින් ගලවනවා, මඤ්ඤොක්ක කෑලි තමයි ගොඩ දාන්නේ.
එහෙනම් ඔබෙන් අහනවා අස්සුන් නිලෙන අවස්ථාවේදී මඤ්ඤොක්කා භෝගේ අස්සනු හානිය අඩු කරගත හැක්කේ මොනවා කළාද? පෙර දිනේ ශේෂ්ත්‍රයේ ජලය සැපීමෙන් පස බුරුල් වෙනවා, අලවලට හානියක් වෙන්නේ නැහැ. අස්සුන් නෙලීමෙන් පසු අල සේදීමෙන් අලවලට හානියක් වෙනවා. අස්සුන් නෙලීමෙන් පස්සේ තුවාල වෙච්ච අල සේදුවා කියලා හානිය අඩු වෙන්නේ නැහැ. අස්සුන් නෙලීමට දින 2කට පෙර වායෝ කොටස් කපා ඉවත් කිරීම මඤ්ඤොකක සමහරු කඩනවා කඳ. කඳ කඩලා අසර පඳුර වගේ ගලවන්න ලේසි. නමුත් අල හානි වෙනවා. එහෙම කළාට අලවලට හානි වීම අඩු වෙන්නේ නැහැ. ඊළඟට අස්සන්න නෙලීමට දින 2-3කට පෙර ශේෂ්ත්‍රයට වල්නාශකයක් එන්න පො නිර්දේශ කරන්නේ. වල්නාශක උග්‍ර විෂ. ඉතින් ඒම දවස් දෙකක් ගිහිල්ලා වල්නාශකයක් නෙල දවස් දෙකකින් මඤ්ඤොකල ගලවනවා නම් මේ මඤ්ඤොක කෑමේ ඇති ප්‍රතිඵලය මොකක්ද? මානව සෞඛ්‍යයට අහිත කරයි. එන එක වැරදිම ක්‍රමයක්. අස්සන්න නෙලීමට දිනකට පෙර ගස් වටා පස ලිහිල් කිරීම. ඒකෙනුත් අස්සනු හානි වෙන්නේ. ඇයි? ගහ වටේට තමයි මුල් තියෙන්නේ. මුල් වල තමයි අල හැදෙන්නේ. එහෙනම් අපි පස් බුරුල් කරාම අල තුවාල වෙනවා. අපට පේන්නේ. එහෙනම් හොඳම විසඳුම මොකද්ද? පෙර දිනේ ශේෂ්ත්‍රයට ජලය සපයන්නේ. ඕක තමයි මඤ්ඤොක්කා අස්සනු හානිය අඩු කර ගැනීමට කල හැකි කල යුතු ප්‍රධානතම කාරණය. වතුර සපයන්න ඕනේ අස්සොන් නෙලීමට පෙර. 38 වෙනි ප්‍රශ්නය. ඒකත් අස්සනු පෙර අස්සනු සංරචක නැත්නම් මේවට කියනවා අස්සනු පරිණත දර්ශක. මේ කෙසෙල් වල අස්සනු පරිණත දර්ශකයක් තමයි එකක්. කේල් කැනට ලං වෙලා කෙහෙල් ගෙඩි කඩලා ඇතුළ කහපාට වෙලා තියෙනවද බලනවා. කෙහෙල් ගෙඩියේ දාර ගතිය නැති වෙලා රවුම් ස්වභාවයට පත් වෙලාද කියලා බලනවා. කෙහෙල් ගහේ ගොඩක් පත්‍ර මැරීගෙන යනවද කියලා බලනවා. අන්න ඒව තමයි කෙසෙල් ගෙඩි මේරුවද කියලා තෝරා ගන්න තියෙන අස්සනු දර්ශක. ඊට අමතරව කාලය. සමහරු කාලය මතක තියන් ඉඳලා දැන් කෙහෙල් කන පැහිලා කියලා කපනවා. ඒ තමයි පළමු කෙහෙල් ඇවරිය මතුවෙලා මාස 3යි. ගොවින් හරි ලේසියට මතක මාස 3යි. දැන් සාමාන්‍යයෙන් පෙබරවාරි වල හිම ජනවාරි වල හැදෙන කෙසෙල් කන් තියන් ඉන්නවා ගානට ගොවින් හරි සතුටෙන් අවුරුද්දට කියලායි පෙබරවාරි ජනවාරි හැදෙනවා. ජනවාරි පෙබරවාරි මාර්තු. පෙබරවාරි මාර්තු අප්‍රේල්. සාමාන්‍ය මාස 3කට ආසන්න කාලයක් යනවා කෙහෙල් කනක් පැහෙන්න. ඒ නිසා මාස 3යි කියන්නේ සති 12යි. මාස 3යි කියන්නේ සති 12යි. අන්න ඒ හින්දා කෙසෙල් අස්වැන්න නෙලීමට සුදුසුම කාලය වන්නේ පළමු ඇවරිය බිහි වී මාස 3කින්. සති 12කින් එහෙම නැත්නම් 13කින් 38ට 4 වෙනි වරණේ. 38 සඳහා 4 වෙනි වරණය. බලමු 39 ලේසි ප්‍රශ්නයක්ද අමාරු ප්‍රශ්නයක්ද? 39 40 කියන ප්‍රශ්නත් අර ටිකක් අර තියෙන්නේ පොඩි එහෙන් මෙහෙන් හිතලා ටිකක් අර ලේසිම නැති ප්‍රශ්න ගණයට ගෙනින්නේ. මේක අපි පොඩ්ඩක් කියවමු මේ ප්‍රස්තාරය. එයින් තමයි අහන්නේ මේ ශක්ති ආගණුව ඉහළ රේඛාවෙන් නඩත්තු අවශ්‍යතාවය ඊළඟ රේඛාවෙන් පරාසය මොකක්ද කියලා අහනවා. මේ සතුන්ට ලබා දෙන ආහාර වලින් යම්කිසි ශක්ති ප්‍රමාණයක් ඒගොල්ලෝ ලබා ගන්නවා දේහ නඩත්තුවට. යම්කිසි ශක්ති ප්‍රමාණයක්. ඒ වගේමයි ඒගොල්ලෝ යම්කිසි ශක්ති ප්‍රමාණයක් යොදා ගන්නවා නිෂ්පාදනයේට. කායික ක්‍රියාවන්ට. කිරිනම් කිරි නිෂ්පාදන, බිත්තන බිත්ත නිෂ්පාදනයේට. අපෙන් අහනවා ඉහත රූපසරහනේ L යන්නෙන් දැක්වෙන්නේ. L කියන්නේ ආහාර මගින් දේහ නඩත්තුවට ගිය ටිකයි ලැබිච්ච ශක්තියයි අතර පරාසය. එහෙමනම් දරුවෝ L කියන්නේ මොකක්ද? L කියන්නේ අමතර ශක්තිය. ආහාර වලින් ලැබෙන අමතර ශක්තිය. ඒක යාලා යොදා ගන්නවා අස්වැන්නට. නිෂ්පාදනයක් ලබා දෙන්න යොදා ගන්නවා. එහෙනම් L කියලා කියන්නේ මොකක්ද? නිෂ්පාදනය සඳහා ලබාගත හැකි ශක්ති ප්‍රමාණයක්. දිනකදී සත්වයාගේ ශරීර බර වැඩිීමේ ප්‍රමාණයක් කොහොමදත් නැත. යම්කිසි උෂ්ණත්වයකදී ශක්ති ආගණුවේ ප්‍රමාණය ඒත් නැත. ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීමට භාවිතා කරන ශක්ති ප්‍රමාණය නෙමෙයි. එම උෂ්ණත්වයේදී සත්වයාට ලබා යුතු ශක්ති ප්‍රමාණයක් නෙමෙයි. මේ L කියලා කියන්නේ අර අමතර ශක්තිය මොකටද යොදවන්නේ? අමතර ශක්තිය යොදවනවා නිෂ්පාදනයේට. එහෙනම් L කියන්නේ
නිෂ්පාදනය සඳහා ලබාගත හැකි වූ ශක්ති ප්‍රමාණය. L කියලා කියන්නේ නිෂ්පාදනය සඳහා ලබාගත හැකි ශක්ති ප්‍රමාණයක් වෙයි. නඩත්තුව සඳහා මෙච්චරක් යන ශක්ති ආගනුව මෙච්චරයි. L පරාසයක් ඉතුරු වෙනවා. ඒක පුළුවන් නිෂ්පාදනය සඳහා ලබාගත හැකි ශක්ති ප්‍රමාණය කියලා කියන්නේ. රූප සරහනට අදාළවම මේ රූප සරහනදී අහනවා මේ P R Q S ආදියත් එක ගත්තාම මේක පදනම් වෙන්නේ දරුවෝ සතුන්ගේ වායුගෝලීය උෂ්ණත්වයේ සතුන්ගේ ක්‍රියාකාරීත්වයන් සඳහා කොතෙක් දුරට දායක වෙනවාද කියන එක. එතෙන්දී මේ සතුන්ට ලැබෙනවා ප්‍රශස්ත උෂ්ණත්ව පරාසයක්. එයාලගේ කායික ක්‍රියාවන් ගැටලුවක් නැතුව කරගෙන යන්න පුළුවන් උෂ්ණත්ව පරාසය තුළ ඉතා ඉහළ නිෂ්පාදනයක් ලබා දෙනවා. ප්‍රශස්ත නිෂ්පාදනයක් ලබා දෙනවා. ඒ වගේම මෙයාලට පුළුවන් යම්කිසි සීමාවක් දක්වා දේහ උෂ්ණත්වයේ යම්කිසි සීමාවක් දක්වා පැහැදිලි ලෙස අස්වැන්න අඩුවීමක් නොවන ජීවත් වෙන්න පුළුවන් කලාපයක් තියෙනවා, කාලයක් තියෙනවා. ඒ කාලය තුල මෙයාලා පොඩි පොඩි අනුවර්තනයන් සහිතව ජීවත් වෙමින් යම්කිසි නිෂ්පාදනයක් ලබා දෙනවා. අන්න ඒව තමයි මේ අහලා තියෙන්නේ. මේ ඉහත රූප සරහනට අනුව ගවයින්ගේ තාප උදාසීන කලාපය. මෙන්න රූප සරහන. QRSP මේකෙන් අහනවා තාප උදාසීන කලාපය. තාප උදාසීන කලාපය වෙන්නේ R කියන කලාපය. පස්තරයත් එක්ක ගලප ගන්න. ඒ රේඛී සරහනත් එක්ක ගලප ගන්න. R තමයි තාප උදාසීන කලාපය කියලා කියන්නේ. ඊළඟට අහනවා තාප උදාසීන කලාපය ගැන. තාප උදාසීන කලාපයේ තුලදී යුරෝපීය ගව වර්ග වලට සාපේක්ෂව ඉන්දියානු ගව වර්ග මෙන්න මේ තාප උදාසීන කලාපයේ තමයි එයාලා විශාල වශයෙන් අස්වනු අඩුවීමක් නැතුව ජීවත් වෙන කලාපය. එහෙම ඉන්න එයාලා ඒ ඉහළ උෂ්ණත්වයට යම්කිසි අනුවර්තන පෙන්වලා තියෙනවා. ඒ අනුවර්තන පෙන්වමින් තමයි ඒගොල්ලන් ඒ කාලයේදී ජීවත් වෙන්නේ. ඒ පරාසය තුල ජීවත් වෙන්නේ. එහෙනම් මොකක්ද අහලා තියෙන්නේ? තාප උදාසීන කලාපයේ තුලදී යුරෝපීය ගව වර්ගයට සාපේක්ෂව ඉන්දියානු ගව වර්ග එක කෙටි ලෝම දේහ ලෝම වලින් යුක්ත වන අතර අඩු කිරි ප්‍රමාණයක් නිපදවයි. ඒ සතුන් කිරි නිෂ්පාදනය අඩු කරනවා, දේහයේ කෙටි ලොම් දරනවා. ඒක අනුවර්තනයක්. අඩු ඡේද ග්‍රන්ථි සංඛ්‍යාවක් සහිත වැඩි කිරි ප්‍රමාණයක් නැත. අඩු ඡේද ග්‍රන්ථි ප්‍රමාණයක් නෙමෙයි, ඒගොල්ලන්ගේ දේහයේ වැඩි ඡේද ග්‍රන්ථි ප්‍රමාණයක් තියෙනවා. එයාලට කිරි නිෂ්පාදනය වැඩි කරන්න බෑ, එයාලා කිරි නිෂ්පාදනය අඩු කරනවා. එහෙනම් හොඳින් වර්ධන වූ තැල්ලක් සහිත වන අතර ඡේද ග්‍රන්ථි අඩු සංඛ්‍යාවක් ඇත. කොහොමදත් ඡේද ග්‍රන්ථි අඩු වෙන්නේ ඡේද ග්‍රන්ථි වැඩි වෙනවා මිසක් ඒ කාලවල. ඒ තත්ත්වයන් තුල. කිනිතුළු උණට අඩුවෙන් ග්‍රාහ්‍ය වන අතර වැඩි කිරි ප්‍රමාණයක් නිපදවයි. කිනිතුළු උණ කියන්නේ රෝගයක්. ඒතකොට ඒවට වැඩියෙන් ග්‍රහණය වෙලා අඩුවෙන් ග්‍රහණය වෙලා වැඩි කිරි නිපදවීමක් වෙනවා කියලා ඒ කාලය තුල හිම අපිට කියන්න බෑ. කිනිතුළු උණට වැඩියෙන් ග්‍රාහ්‍ය වන අතර හොඳින් වර්ධන වූ පෙකිනි පෙත්තක් සහිතය. මේ තාප උදාසීන කලාපයේ තුල සිටින සත්තු මූලික වශයෙන් කෙටි දේහ ලොම් වලින් යුක්ත වන අතර අඩු කිරි ප්‍රමාණයක් නිපදවයි. කිරි ප්‍රමාණය අඩුයි. ඒ වගේම සතුන්ගේ දේහයේ වටා තියෙන ලෝම කෙටි. ආන්නේ තත්ත්වයන්ට සලකා බැලුවම 41 වෙනි වර්ණය සඳහා ප්‍රශ්නය සඳහා පළවෙනි වර්ණය තමයි උත්තරේ. ඊළඟට සත්ත්ව පාලනයේදී වසු පැටවු නඩත්තු කිරීම ගැන. වසු පැටවු නඩත්තු කිරීම ගැන. ඒ සත්තුන්ට කිරි වැරුවහම කිරි දෙන්න ඕනේ. නඩත්තු එකක්. ඒ සත්තුන්ට පණු බෙහෙත් දෙන්න ඕනේ. නඩත්තු කරන්න. ඒ සත්තු ටැග් කරන්න ඕනේ. නම් කරන්න ඕනේ. මොනවා හරි සලකුණු ගහන්න ඕනේ. ඇඟේ පච්ච කොටන්නවත් ඕනේ මොනවා හරි. ඊ වගේම ඒ අයගේ අං කපලා දාන්න ඕනේ. අං ගලවලා දාන්න ඕනේ. පුංචි කාලේ ඉන අං මොට්ටු හෝන් බඩ්ස් කියලා කියන්නේ අං මොට්ටු කපලා අයින් කරනවා. ගලවලා අයින් කරනවා. පුච්චලා දානවා. ක්‍රම තියෙනවා ගොඩක්. එහෙම කරන්නේ මාස දෙකක් ගත වීමට පෙර. පැටවුන්ට මාස දෙකක් ගත වීමට පෙර එහෙම කරන්නේ ඇයි කියලා ඇහුවා විශ්සේ. ඇයි එහෙම කරන්නේ? ඒක තමයි දරු මේ අං මොට්ටු ඉස්සලා හිස් කබලෙන් උඩට වර්ධනය වෙන්නේ.
ඊට පස්සේ ඒක හිස් කබලට සම්බන්ධ වෙනවා. හිස් කබලට සම්බන්ධ වුණාම අං මොට්ටු ගලවලා අයින් කරන්න අමාරුයි. ඒ නිසා පැටවුන්ගේ මාස 2ක් ගත වෙන්නට පෙර අං කපලා දානවා. අං ගලවලා දානවා. අං අක්‍රිය කරලා දානවා. සාමාන්‍ය ගොවිපළවල. හරි. ඕක තමයි සිද්ධිය. මොනවද අහලා තියෙන්නේ? වසු පැටවුන්ගේ අං මොට්ටු ඉවත් කිරීම එම සතුන්ට වයස මාස 2ක් වීමට පෙර සිදු කළ යුතුයි. ඇයි? අං ඉස්මතු වීමට පෙර කළ යුතු බැවින්, අං දැඩි වීමට පෙර කළ යුතු බැවින්, වැටවල් වල පැටලීමේ අවදානම අවම කිරීමට අං හිස් කබලට සම්බන්ධ වීමට පෙර කළ යුතු බැවින්, රංචුවේ අනෙක් සතුන්ට තුවාල සිදුවීමේ අවදානම වළක්වා ගත යුතු බැවින්. ඔයින් බොඩක් වෙන්න පුළුවන්. නමුත් උත්තරයට වෙන්නේ මොකක්ද? අං හිස් කබලට සම්බන්ධ වෙන පෙර ගලවලා දාන්න ඕනේ. හිස් කබලට සම්බන්ධ වුණොත් එහෙම ගැටලුවක් ගලවලා අයින් කරන්න බෑ. ඒ නිසා මාස 2ක් ගත වීමට පෙර අං මොට්ටු ඉවත් කරනවා. හිස් කබලට සම්බන්ධ වීමට පෙර තමයි ඒ දේ කරන්නේ. හරි. ඒ 42. 43ට පිළිතුරු සැපයීම සඳහා මද චක්‍රයේ පහත දැක්වෙන ප්‍රස්ථාරය උපයෝගී. මේ ප්‍රස්ථාරය වරින් වර එක එක ප්‍රශ්නාකාරයෙන් විභාග දෙකෙන් අහනවා. ඒතර මේක අඳින්න පුරුදු වෙන්නම කියලා නොකීවට කෙනෙකුට මේකේ හෝමෝන ටික අඩු වැඩි වෙන විදිහ ඇඳලා පෙන්වන්න පුළුවන්. හොඳයි. මේ බලන්නකෝ. ඊස්ට්‍රජන් හෝමෝනය, LH හෝමෝනය, ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය. ඔන්නේ හෝමෝන තුන අඩු මට්ටමේ සිට උපරිම වෙලා ආයි අඩු වෙලා ආයි උපරිම වෙලා එහෙම යන එක නේද මේ තියෙන්නේ. මෙතෙන්දී ඊස්ට්‍රජන් හෝමෝනය උපරිම අවස්ථාව, LH හෝමෝනයේ උපරිම අවස්ථාව කියන අවස්ථා දෙක හරි වැදගත්. මොකද ඊස්ට්‍රජන් උපරිම වෙනකොට මද ලක්ෂණ පෙන්වනවා. ඊළඟට LH උපරිම වෙනකොට ඩිම්බ මෝචනය සිදු වෙනවා. ඒ දෙකම වැදගත් කායික ක්‍රියාවන් දෙකක්. හොඳයි. අපෙන් අහනවා ඉහත රූප සටහනට අනුව දෙන මදයට පැමිණෙනු ඇත්තේ. එයා මද ලක්ෂණ පෙන්වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයේ උපරිම වන අවස්ථාවේදී. මෙතන අවස්ථාවක් පෙන්නලා නැහැ. අතනත් නැහැ. නමුත් අන්න අතන S ට අදාළයි. RS ට අදාළ තැන තමයි මද ලක්ෂණ පෙන්වන්නේ ඊස්ට්‍රජන් ඉහළ සාන්ද්‍රණයක් පවත්වා ගන්න. රයිට්. උත්තරේ වෙන්නේ S කියන අවස්ථාවේදී. බලගන්නකෝ. S වලදී තමයි ඊස්ට්‍රජන් උපරිම. මෙතන නෑනේ ලකුණු කළා. මෙතනත් නෑ අතන තමයි ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් S කියලා කියන්නේ මදයට පැමිණෙන අවස්ථාව. S. ඊළඟ කුකුල් පැටවුන් එන්නත් කිරීම. එයිදී උපදිච්ච ගමම්ම day old chick එක දිනයක් වයසිත පැටවුන්ට ලබා දෙනවා මරෙක්ස්. ඒ නිසා මරෙක්ස් ඉතින් පාඩම් කරගෙන දෙයක් නෑ. මරෙක්ස් කියන්නේ පළමු දිනේදී කුකුලන්ට ලබා දෙන නැතක්. මරෙක්ස්. උපතේදී සති 3-4 දී, සති 6 දී, 7 දී, 13 දී. ලබා දෙන්නේ උපතේදී. මරෙක්ස් උපතේදී ලබා දෙන එන්නත. මෙන්න ගොවි මහත්තයෙක් තමන්ගේ ගොවිපළ සම්බන්ධ දැකලා තියෙන දේ. මොකක්ද එයා දැකලා තියෙන්නේ? කුකුළු කොටුවේ සිටින කිකිලියන් තමන්ගේම බිත්තර කා දමන බව. බිත්තර දාලා හොට ඇනලා කනවා බිත්තර. එහෙම කරන කිකිලියෝ ඉන්නවා. අර කටු කෑල් ටිකක් කනවා වතුර තරලේ අර්ධ ඝන තරලේ බොනවා අය. බිත්තරය පාරිභෝජනය කරනවා. අපෙන් අහනවා නිරීක්ෂණ ලදී. එම සතුන් තුනී කටුවක් සහිත බිත්තර දමන බවද පෙනී ගියේය. කිකිලියන්ගේ මේ හැසිරීම වඩාත්ම ආසන්න හේතු විය හැකියි. බිත්තර කා දානවා. ඒ බිත්තර වල තුනී කටුවක් තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කැල්සියම් වල. කැල්සියම් ඌනතාවය නියමිත ප්‍රමාණයට කැල්සියම් නොලැබීම. එහෙනම් ආහාරයේ කැල්සියම් අඩුවීම, ආහාරයේ khනිජ අඩුවීම, කුකුල් කොටු තුල ගහණය වැඩි වීම, කුකුල් කොටුවේ ඉහළ උෂ්ණත්වයක් පැවතීම, බීම සඳහා ප්‍රමාණවත් ජල සෙවීමක් නොමැති වීම. මූලික වෙන්නේ මොකද්ද? ශරීරයේ කැල්සියම් අඩු වුනහම එයාලා කැල්සියම් හොයාගන්න බිත්තර කටු කනවා. කැල්සියම් අඩුවීම. කැල්සියම් අඩුවීම. කෘෂි ආර්ථික විද්‍යාවේ වියදම් ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය වියදම් සාමාන්‍ය විචල්‍ය වියදම සාමාන්‍ය ස්ථාවර පිරිවැය. එතෙන්දී මේ රේඛා තුන අන්තර්ගත ප්‍රස්ථාර
මේ රේඛා අන්තර්ගත වෙච්චි ප්‍රස්ථාර ඔබට වරින් වර අඳින්න ඇඳපු ප්‍රස්ථාර ලකුණු කරන්න තියෙනවා විභාගෙදී. ඒ නිසා මේ වියදම් සම්බන්ධ මේ ප්‍රස්ථාර තුන මේ රේඛා තුන ඉතා හොඳින් ඔබට පාඩම් කරගන්න වෙනවා විභාගවලදී. ඒ තමයි A කියන්නේ මොකද්ද, B කියන්නේ මොකද්ද, C කියන්නේ මොකද්ද කියන එක. A කියලා කියන්නේ හරියක ලකුණට යන්නේ ආන්තික පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙනවා. B කියලා කියන්නේ සාමාන්‍ය පිරිවැය, ඊළඟට C කියලා කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. අපි කියනවා ඉහත රූප සටහනේ ABC වක්‍රවල නිරූපණය කරන පිළිවෙලින් 1 ආන්තික පිරිවැය පිළිවෙලින් 1 ආන්තික පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය. තෝරන්න. ආන්තික පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය. ආන්තික පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය. මේ වක්‍ර තුන හැඩ මතක තියාගන්න. මොකක්ද කියන එක. A කියන්නේ ආන්තික පිරිවැයක හරි ලකුණක ෂේප් එක. B කියන්නේ සාමාන්‍ය විචල්‍ය පිරිවැය, C කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. ඔන්න වියදම් සම්බන්ධ ඒ සැරේදී අහපු මූලික ප්‍රශ්නය. වියදම් සම්බන්ධ. මේ තියෙන්නේ දේහ වර්ධනය සම්බන්ධ. එහෙම නැත්නම් මේ තියෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් භාවිතා කිරීමෙන් ලබන උපරිම තෘප්තිය සම්බන්ධ. ඔය හැම අවස්ථාවකදීම සතෙක්ගේ දේහ වර්ධනය, සාකයක වර්ධනය, ඊළඟට මේ මෙතන තියෙන සිසිල් බීම පානය කරන්නන්ගේ ක්‍රියාකලාපය, ඔය හැම එකකටම පොදු වක්‍රයක් තමයි මෙන්න මේක. මේ අංක 3න් දැක්වෙන වක්‍රය. එහෙනම් මොකක්ද ඒකෙන් කියන්නේ? මේ කමල් ඔහුගේ පිපාසය සංසිඳවා ගැනීම සඳහා සිසිල් බීම වීදුරු කිහිපයක් පානය කරන්නේ නම් ඔහුගේ සම්පූර්ණ උපයෝගීතාවය වඩාත් හොඳින් නිරූපණය වන රූප සරහන. උපයෝගීතාවය ක්‍රමයෙන් වැඩි වෙලා උපරිම වෙලා අඩු වෙනවා. එකම භාණ්ඩයේ දිගින් දිගටම පරිභෝජනය කිරීමේදී ඔය දේ වෙනවා. එහෙනම් මොකක්ද රටාව මේ? හිමින් වැඩි වෙලා වේගෙන් වැඩිලා උපරිම වෙලා අඩු වෙනවා. මෙන්න මේ සිග්මාකාර හැඩය තමයි සාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් තුළ තියෙන්නේ. සිග්මාකාර හැඩය. එහෙනම් උත්තරේ බලමු මොකක්ද ආවේ කියලා. රූප සටහන මේක තමයි බොහෝ පොදු ප්‍රස්ථාරවල හැඩය. බොහෝ පොදු ප්‍රස්ථාරවල හැඩය ඕක. හරි. 48 මේ ඊළඟ 48 අර්ථාපල වගාව පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ අධික වර්ෂාව හේතුවෙන් අර්ථාපල් අස්වැන්න විනාශ වෙනවා. B රජයේ අර්ථාපල් සඳහා ආනයනික බද්ධ අඩු කරනවා. C නව බීජ අර්ථාපල් ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දෙනවා. සිද්ධි තුනක්. මේ සිද්ධි තුන මොන වගේද? ආර්ථික සිද්ධි, දේශපාලන නෛතික, සමාජ සංස්කෘතික. මේවා තමයි ව්‍යාපාර කිරි බලපාන සාධක යම් ප්‍රමාණයකට. ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික. අන්න ඒ සාධක තුنين කොයිකද පිළිවෙල? අධික වර්ෂාවක් ලැබීම ස්වභාවික කාරණයක්. රජයේ අර්ථාපල සඳහා ආනයන බද්දක් එක දේශපාලනික හා නෛතික ක්‍රියාවක්. අලුතින් අර්ථාපල් වර්ගයක් හඳුනාගෙන තාක්ෂණීය භාවිතයක්. එවනම් අහන්නේ ඉහත ප්‍රකාශ තුන මගින් පැහැදිලි වන ව්‍යාපාරයේ බාහිර පරිසර සංචාරක අනුපිළිවෙලින්. බාහිර පරිසර සංරචක අනුපිළිවෙලින්. මොකක්ද අනුපිළිවෙල? ස්වභාවික, දේශපාලන හා ස්තුති, නෛතික, තාක්ෂණික. ස්වභාවික, දේශපාලන, තාක්ෂණික සිද්ධි තුනක් තමයි මේ පිළිවෙලට තියෙන්නේ. මේක 49. මේ 49 ප්‍රශ්නෙට මේ ප්‍රස්තාරය උදව් කරගන්නලු. උඩරට එළවලු ගොවි මහත්තයෙකුට තම කෘෂිකාර්මික භූමියේ කැරට් හා ගෝවා භෝග දෙකක් එකම සාධක යොදා ගනිමින් භෝග දෙකක් වගා කරන අවස්ථාවක්. වගා කිරීමට අවශ්‍ය විය. පහත දැක්වෙන ප්‍රස්තාරය මගින් කැරට් හා ගෝවා වල සම ආදායම් වක්‍රය හා නිෂ්පාදන හැකියාව වක්‍රය අතර සම්බන්ධතාවය නිරූපණය කරයි.
ප්‍රශ්න අංක 49ට පිළිතුරු සැපයීමට මේ ප්‍රස්තාරය යොදාගෙන මොකද්ද මේ කියන්නේ? මේ ප්‍රස්තාරයේ අනුව සමාදාන වක්‍රයේ බෑවුම සමනිස්පාදන වක්‍රයේ බෑවුමට සමාන වූ විට තමයි ලාභය උපරිම වෙන්නේ. අන්න එතකොට ඒ අවස්ථාව එන්නේ මේ රේඛා දෙක ස්පර්ශ වන තැන. මේ රේඛා දෙක ගැවෙන තැන තමයි ඒ කාරණය සිදු වෙන්නේ. රයිට්. ඒතර ගොවියාට ඉහළම ලාභ ලබා ගැනීම සඳහා කැරට් හා ගෝවා අතර හොඳම නිෂ්පාදන සංයෝජනය වන්නේ මේ පැත්තේ ගෝවා මේ පැත්තේ කැරට්. එහෙනම් මෙන්න මේ ලක්ෂයේදී මේ රේඛා දෙක එකමත් කියන්නේ ලක්ෂයේදී තමයි ගෝවා සහ කැරට් ලාභෙමි. මෙතෙන්ට අදාළ ගෝවා කිලෝග්‍රෑම් 8යි කැරට් කිලෝග්‍රෑම් 6යි. කැරට් 6යි ගෝවා 8යි. හරි. උත්තරේ වෙන්නේ 2. උත්තරේ හෙව්වේ අපි අර ප්‍රස්ථාරය පදනම් කරගෙන මේ වක්‍ර දෙක ගැවෙන තැන. මේ වක්‍ර දෙක ගැවෙන තැන. රයිට්. ඒ ගැවෙන්නේ 6 සහ 8යි. කිලෝග්‍රෑම් 6 සහ 8. එහෙනම් මේ උත්තරේට 4. ප්‍රශ්න 50ක් තියෙනවා විග්‍රහ කරමින් ඔබට පිළිතුරු සපයන්න. බලමු 50 ප්‍රශ්නයත් කාලීනයි වැදගත්. කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රකාශ 3ක් පහත දැක්වේ. කාබනික ඕගනික් ෆාමින්. A. රසායනික පොහොර භාවිතය අවම කිරීම. අවම නෙමෙයි කාබනික ගොවිතැනේදී රසායනික පොහොර භාවිතය බිඳුවයි. රසායනික ද්‍රව්‍ය පසට එකතු කිරීමත් බිඳුවයි. පොහොර විතරක් නෙමෙයි. ඒ නිසා රසායනික පොහොර භාවිතය අවම කිරීම කාබනික ගොවිතැනේ ප්‍රකාශයක් නෙමෙයි. 2 B. පසේ සාරවත් බව සහ ජෛව විවිධත්වය වැඩි කර ගැනීම. පසේ සරු බව පවත්වා ගනිමින් පසේ ජෛව විවිධත්වය වැඩි කරමින් එම පස් පවත්වාගෙන යාම තමයි ඒකේ ප්‍රධාන අරමුණක් වෙන්නේ. B. C. අස්වැන්න උපරිම කිරීමෙන් ගොවීන්ගේ ආදායම් වැඩි දියුණු කරයි. අස්වැන්න උපරිම අස්වැන්නක් ගන්න කාබනික ගොවිතැනේ බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ හැම වෙලෙම ප්‍රශස්ත අස්වැන්නක් ගන්න. ප්‍රශස්ත අස්වැන්නක් අරගෙන සම්පත් ඉතිරි කරගන්න සම්පත් නාස්තිය අඩු කරගන්න ක්‍රමවේද යොදා ගන්න. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ මොකක්ද? රසායනික පොහොර භාවිතය අවම වෙන්නේ නැති වෙනවා. සාරවත් බව සහ ජෛව විවිධත්වය වැඩි වෙන්නේ නැත අඩු වෙනවා. C. අස්වැන්න උපරිම කිරීමෙන් ගොවීන්ගේ ආදායම් වැඩි දියුණු කරයි. ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ B විතරයි. නිවැරදි වන්නේ B විතරයි. ඔන්න එහෙනම් දරුවෝ 50 වෙනි ප්‍රශ්නෙට B කාබනික ගොවිතැනේදී රසායනික හොර භාවිතය කරන්නෙම නැහැ. අඩු නෙමෙයි කරන්නෙම නැහැ. පසේ සාරවත් බව හා ජෛව විවිධත්වය වැඩි වෙනවා. ඒ වගේම අස්වැන්න උපරිම කිරීමෙන් ගොවීන්ගේ ආදායම් වැඩි දියුණු අස්වැන්න උපරිම කිරීමට යන්නේ ප්‍රශස්ත කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔය විදිහට අපි MCQ පේපර් එකක් අරගෙන ඔබට ලැබෙන පේපර් එක විග්‍රහ කරමින් කරගෙන ගියොත් ඇත්තටම පැය 2 ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් පැයක් එකමාරක් විතර යනවා ওই විදිහට පැය 2කට ආසන්න වෙලාවක් යන වෙලාවලුත් තියෙනවා. ආන්නේ නිසා ඔබ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සොයද්දී අපි කියන්නේ උඩින් පල්ලෙන් බලලා උත්තර ලකුණු කරන්න බෑ. එහෙම කරන්න එපා. හොඳින් කියවන්න, හොඳින් තේරුම් ගන්න, හොඳින් තේරුම් අරගෙන හොඳට විෂය කරුණු ගලපලා ධාරණය කරගෙන ලකුණු 50ම ගන්න අපේක්ෂා කරන්න. එතකොට ඔබට ඉහළ ලකුණක් ගන්න පුළුවන් වෙනවා. හරි අපිට ඊළඟට තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට කොහොමද අපි පිළිතුරු සපයන්නේ? රචනා ප්‍රශ්න පත්‍රයට කොහොමද අපි පිළිතුරු වෙන්නට ඕනේ කියන කාරණා.